ආයිබෝවන් මම කලින් මතක් කරා වගේ ත්‍රිකෝණමිතිය ත්‍රිකෝණ අංග සාමයට වාඩි ඉන්න බැරි වුණා නම් ඒක අතිශය වැදගත් පාඩමක් මේනොට YouTube එකට දාලා තියෙනවා සාමාන්‍යයෙන් අපි පාඩම් YouTube එකට දාන්නේ නැහැ ඔයා දන්නවා link එකකින් තමයි බලන්න ඕනේ හැබැයි ත්‍රිකෝණාංග සාම්‍ය සෙමින එකක් විදියට තිබ්බ හින්දා අපි ඒක YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා ගණිත පාසල channel එකට ගිහිල්ලා ඔයාට ඒක බලා ගන්න පුළුවන් ඒකට අදාළ කොටස් ටික නැවත නැවත හරි අහලා මේක ඕකේ කරගන්න මේක මාර වටින පාඩමක් ජ්‍යාමිතිය ගැන කතා කරොත් මේක නිකන් ජ්‍යාමිතිය අර හදවත වගේ ජ්‍යාමිතිය මෙතන මේක නොදැන කරන්න පුළුවන් ජ්‍යාමිතියක් නෑ වගේ. හරි. ජ්‍යාමිතිය ගැන තවදුරටත් ඕන නම් තවත් ජ්‍යාමිතිය ගැන පැහැදිලි කරන වීඩියෝ ක්ලිප් දෙකක්ම තියෙනවා YouTube එකේ. ඉතින් ඔයාලට කැමති එකක් බලා ගන්න පුළුවන්. ඒ දෙක බලාගෙන එකක් පැය භාගයක වගේ එකක්. අනික පැය 3ක් විතර ජ්‍යාමිතිය වඩා දීර්ඝ විස්තර කිරීමක්. ඊට පස්සේ ත්‍රිකෝණාංග සාම්‍ය බලන්න. බලපු නැති අය. ඒක පට්ට. හරි. හොඳයි. ඊට පස්සේ අද අපිට තියෙන්නේ වර්ගඵලය ගැන පාඩම. ඔයා දන්නවා වර්ගඵලයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. කාට හරි කියන්න පුළුවන්ද වර්ගඵලයක් කියන්නේ මොකක්ද? අද කතාව වර්ගඵලයනේ. චූටිම කාලේ අපි ඉගෙන ගන්නවා වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා. අපි ඒ කාලේ ඉගෙන ගත්තා. වර්ගඵලය කියන්නේ නේද? යම් කිසි පෘෂ්ඨයක තල රූපයක වර්ගඵලය ගත්තොත් ඒ තල රූපෙන් ආවරණය වෙලා තියෙන ප්‍රදේශය කියලා අපි ගත්තා. අපිට තාම තියෙන්නේ තල රූප ගැන විතරයිනේ. තල රූපයක වර්ගඵලය කියලා ගත්තොත් පටව අපි ගත්තේ මොකද්ද? ඒ තල පෘෂ්ඨයෙන් නේද? ඒ රූපෙන් තල පෘෂ්ඨයේ ආවරණය වෙලා තියෙන ප්‍රමාණය. ඕකට වර්ගඵලය කියනවා වගේම ශ්‍රේෂ්ඨ ඵලය කියලාත් කියනවා. වර්ගඵලය කියන වගේම ශ්‍රේෂ්ඨ ඵලය කියලාත් කියනවා. ඒ වචනේ පාවිච්චි වෙන අඩුයි. හැබැයි පහුගිය දවසක අර මම දැක්කා ටීවී ප්‍රෝග්‍රෑම් එක සිරසේ යනවනේ අර ඔබද ලක්ෂපති මමද මොකක්ද එහෙම එකක් යනවනේ. අන්න ඒකෙදි හරිද? ඒකෙදි ওই ප්‍රශ්නේ අහනවා. ඒකත් හරි අහපු අවස්ථාවක් අහනකොට ඒ ළමයා දෙනවා වැරදි උත්තරයක්. එතන උත්තර දෙන්න ආපු කෙනා දෙන්නේ වැරදි උත්තරයක්. හැබැයි මේ වැරදි උත්තරේම හරි උත්තරයක් කියලා පෙන්නනවා. එතකොට ඒ ළමයා හදපු එකත් වැරදි, කවුරු හරි සිරසේ ගාන හදපු කෙනෙක් හදපු එකත් වැරදි. දෙකම වැරදි උත්තරයක් හරි උත්තරයක් කියලා එයාලා බාර ගන්නවා. එතනදී අහන්නේ වර්ගඵලය කියලා නෙමෙයි ශ්‍රේෂ්ඨ ඵලය කියලා. එතකොට වර්ගඵලය කියන වචනේට අමතරව අර වචනේ දැනන් හිටියේ නැති කෙනෙක්ට ඕක අවුල්. දැනගන්න මේ වර්ගඵලයට තමයි ශ්‍රේෂ්ඨ ඵලය කියලා කියන්නේ. කොහොම හරි වර්ගඵලය ගැන කතා කරනකොට අපි කතා කරනවා චූටි කාලේදී වර්ගඵලය හොයන ක්‍රම. අපි දන්නවා සමචතුරාශ්‍රයක නම් දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම දිග කිව්වත් අවුලක් නැහැ. මොකද දිගයි පළලයි සමානයි. ඍජු කෝණාශ්‍රයක නම් දිග ගුණ කිරීම පළල. වර්ගඵලය හොයන විදිය. මතකද ත්‍රිකෝණයේ හෙව්වා. කාට හරි මතකද ත්‍රිකෝණයේ වර්ගඵලය? කොහොමද ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වේ? දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස චූටි. දෙකෙන් එක ආධාරකයේ ලම්බෝස. තව හෙව්වා. සමාන්තරාශ්‍රවල මතකද? ත්‍රපීසියම් අපි කතා කරමු. ගන්න ටියුට් එක. ටියුට් එක නැති අයට තමන් ඉන්න ගෲප් එකට ටියුට් එකේ එයි. ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි. තමන්ගේ ගෲප් එකට ටියුට් එක ආවේ නැත්නම් චුට්ටක් කියන්න මට.
හරි ටියුට් එක නැති අයට දෙන්නම්. චුටයි කලබල වෙන්න එපා. හොව් හොව්. ටියුට් එක කියන්නේ දැන් අපි කලින් ටියුට් එකේම යන්නේ නැහැ තාම. අද අලුතෙන් ආපු අය ගාව තමයි ටියුට් එක නැති වෙන්න ඕනේ. මොකද අර ත්‍රිකෝණාංග සාම්‍යයෙන් පටන් ගත්ත ටියුට් එකේ තමයි තියෙන්නේ අපි. You are currently the only person in this conference. හරි. මම හිතන්නේ දැන් හැමෝම ගාව ටියුට් එක ඇති. බලන්න තමන්ගේ chat group වල ටියුට් එක තියෙනවද කියලා. තියෙනවා. හරි. ආවනේ ටියුට් එක. ටියුට් එකේ ගන්න පාඩම 6 වෙනි පාඩම. 6 වෙනි පාඩම ගන්න. ඒකේ වර්ගඵලය ගැන මෙහෙම කතා කරනවා. රූප ටික දීලා ඔයාට මතක් කරගන්න තියෙනව නේද රූප ටික. මේ grade 9 මතක් කරපුවානේ. හැම කෙනෙක්ගෙම දීලා තියෙනවා සූත්‍ර. හරි. ඔයාලට මම තව චූට්ටක් මෙතනත් මතක් කරන්නම්. ඊට අමතරව සමාන්තර රාශිය ගත්තොත් කොහොමද ගන්නෙ? පුතේ සමාන්තර රාශිය කියන්නේ පාද දෙකම සමාන්තරයිනේ. පාද යුගල් දෙකම සමාන්තර වෙච්ච චතුරස්‍රයක්. මෙයාගේ ගන්නෙ කොහොමද? ටියුට් එකේ තියෙනවා. ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස ඈ. ත්‍රිකෝණය මතකද? ත්‍රිකෝණය කියන්නේ කොහොමද? ආධාරකයේ ගුණ කිරීම දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. පුතේ කොහොමද මේ ලම්බෝසයි ආධාරකයි හොයාගන්නේ? මෙන්න මෙහෙම රේඛාවක් ගහලා මෙන්න මෙහෙම සිම්බල් එකක් ලකුණක් තියෙනවා නම් සංකේතයක් තියෙනවා නම් මේක එක කොනක් ගෑවිලා ඉන්නේ ආධාරකයට අනිත් කොන ලම්බෝසට. ඔය දෙක මාරු කරලා ලිව්වා කියලා අවුලක් වෙන්නේ නැහැ. ඇයි? ಗುಣ කිරීමක් නේ තියෙන්නේ පුතේ. ඒකින්ද ඒකේ අවුලක් වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ වගේත් එහෙමයිනේ. එක්කෙනෙක් ආධාරකය අනිත් කෙනා ලම්බෝස. grade 8 වලින් අපි කතා කරේ ඒවා. grade 8 වලින් මේක ගැන කතා කරේ ත්‍රිකෝණ ගැන. සමාන්තර රාශිය මෙහෙමයි ට්‍රපීසියම කොහොමද දන්නවද? ට්‍රපීසියම කියන්නේ පාද යුගලයක් විතරක් සමාන්තරයි නම්. එතකොට කොහොමද ගන්න? දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාදවල දිගේ එකතුව ගුණ කිරීම ලම්බෝස. එතකොට ගන්න පුතේ මෙයාගේ දිගේ එකතුව තමයි දෙකෙන් එකෙන් ගුණ කරන්නේ. ඒ කියන්නේ දෙකෙන් බෙදනවා. අවසාන වශයෙන් වෘත්තය කතා කරා. මතකද? මතකද grade 9 වල වෘත්තයේ වර්ගඵලය කතා කරනවා. වර්ගඵලය 5r වර්ගය. මොකද්ද වර්ගඵලය? 5r වර්ගය. මෙන්න මේ ටික අපි කලින් කතා කරානේ. ඔයාලට මතකයිනේ. මතකයිද ඔයාලට? කවුරුත් කතාවක් නේ මම chat එක ඔෆ් කරලා තියෙන මයික් ඔෆ් කරලාද නැහැ මයික් ඔන් කරගන්න පුළුවන් හරි ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් කියන්න ඔන්න අච්චු පොතේ තියෙන ඔය නෝට් එක මම ටියුට් එකටත් දුන්නා හරි මම අද පටන් ගන්න එතන ඉඳලා හැබැයි එතෙන්ට යන්න කලින් මට චූටි අවශ්‍යතාවයක් තියෙනවා ඔයත් එක්ක ගණන් දෙක තුනක් හදන්න ඕනේ කොයි ගණන්ද grade 9 ගණන් මොකටද ඔයාලට මේ තියරි ටික මතක් කරන්න සූත්‍ර ටික තියෙනවා මයික් ඔන් කරන්න බැහැ සූත්‍ර ටික තියෙනවානේ සූත්‍රයට දාලා අපි චූටි ගණන් දෙක තුනක් හදමුද පුනරීක්ෂණ අභ්‍යාසයෙන් ඔයාලට මතකද බලන්න හරි මයික් ඔන් කරන්න පුළුවන් අපි දැන් ගණන් දෙක තුනක් හදනවා බටව මම මාක් කරන ගණන් කීපේ ඔයා හදන්න හාද මම මේ හાર્ට් දාගෙන යන ගාන ඔයා හදන්න මේ ගණන් හතර අපි හදනවා ටක් ගාලා විනාඩි දෙකක් විතර දෙන්න පටපට ගාලා හදයියා සූත්‍ර තියෙනවනේ ටියුට් එකෙත් තියෙනවා සූත්‍ර ටියුට් එකෙත් තියෙනවා
නැත්නම් අපි ටියුට් එකේ ගණන් ටික හදුමුද? පොඩ්ඩක් ඉන්නකෝ. ටියුට් එකේ ගණන් ටික හදයි යන්න. ඕක එපා. එපා ඕක ගෙදරින් හදන්නකෝ. ටියුට් එකෙත් ඔය වගේම ගණන් තියෙනවනේ. ඒ ගණන් ටික හදයි යන්න. ටියුට් එකේ ගණන් හතර හදන්නකෝ ඒ ඇති. ටියුට් එකේ හතර හදන්න. ඔය ගෙදරින් හදන්න මේ ටික. හදන්න ඔක්කොම ටික මොකද කෙටි ප්‍රශ්න වලට ඕවා එනවා. You are currently the only person in this conference. ටියුට් එක තමන්ට තාම ලැබිලා නැත්නම් කියන්න. මේක මොකද මේ වෙනකොට මං හිතුවේ ලැබිලා තියෙන්න ඕන කියලා. හේතුව තමයි අපි ජ්‍යාමිතිය සෙමින එක දවසෙත් ඔක්කොටම මේක දුන්නා. පොදුවේම දුන්නා. හරිද ඉවරයිද? එක්කෙනෙක් ඉවරයි කියලා දාලා තියෙනවා. හරිද? ඔයාලට මේ පන්තියේ වෙලාවක කවදා හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේකෙන් පස්සේ සෙනසුරාදා හවස තව පන්තියක් යනවා. රාය 7 ඉඳලා 9 වෙනකම්. ආපහු ඉරිදත් පන්තියක් යනවා 1 ඉඳලා 3 වෙනකම්. කැමති එකකට එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල වැඩක් වඩනොත් කැමති එකකට එන්න පුළුවන්.
හොඳයි. මම හදලා පෙන්නන්නද මට? ඇතිනේ වෙලාවනේ. වෙලා යනවනේ අපරාධනේ මම හදලා පෙන්නන්නම් ඈ. මේ මතක් කරන්නනේ හදන්නේ. මේවා ඕන අද පාඩම මේක නෙමෙයි. අද උගන්වන්න තියෙන්නේ මේවා නෙමෙයි. මේවා මතක් කරනවා. මේවා මතක් කරන එක කරන්නේ. හරි. මේ බලන්න. වෘත්තය. වෘත්තයක වර්ගඵලයේ සම්බන්ධයෙන් ට්‍යුටි අපිට තියෙන්නේ මොකක්ද? 5r වර්ගය. මතකද ඔයාලට? 5r වර්ගය කියන එක. grade 9 අන්තිම හරිය අපි කතා කරා. 5 කියන්නේ 22 යට 7. r කියන්නේ අරය. අරය කියන්නේ මේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුර. 7 ගුණ කිරීම 7 154ක් වෙනවා වර්ග සෙන්ටිමීටර. හරි ලේසියිනේ. 5r වර්ගය. ටියුට් එක Tamanට හම්බෙලා නැත්නම් මට WhatsApp message එකක් දාලා ගන්න. ටියුට් screen sharing කරන්න බෑ. ත්‍රිකෝණේ නම් දැන් මෙතන සිම්බල් එක නෑ. මෙන්න මෙතන තියෙන්න ඕනේ ඒක නේද? මෙයා 12යි මෙයා 8යි. කොහොමද එතකොට වෙන්නේ? දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස 48යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ අපි ඔයාලට දුන්න ත්‍රාපීසියම සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රය කොහොමද? උස 8යිලු ආධාරකයේ 20යිලු. මෙයාගේ කොහොමද හොයන්නේ? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස කෙලින්ම ගන්න පුළුවන්. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස 160යි. ඊට පස්සේ ඔයාලට දුන්නේ ත්‍රාපීසියම. ත්‍රාපීසියම කියන්නේ පුතේ වෙනස් නේද? ආධාරක ලම්බ උසයි සෙට් වෙච්ච පාද දෙක වෙනස්. සමාන්තර පාද දෙකේ දිග වෙනස්. එතකොට අපි මොකද කරන්නේ? ඒ දෙන්නගේ දිගේ එකතුව. මේක හදන්නේ මේවයි දෙකෙන් එක ගුණ කිරීම. මේ දෙන්නාගේ දිගේ එකතුව. ගුණ කිරීම ලම්බ උස කියලා. මේ ඕන වෙනවා. දෙකෙන් එක ගුණ කිරීම. මේ දෙන්නගේ දිගේ එකතුව කියන්නේ කීයයිද? 30යි. ගුණ කිරීම 8. දැන් කැපෙනවනේ 15 වරක් 8. කීයද? 120යි. 120යි වර්ග සෙන්ටිමීටර. ඒ ටික දාගන්න. හිතනවා හරියටි. කාට හරි අපහැදිලි නම් කියන්න, කාට හරි කොතන හරි අවුල් නම් කියන්න මට. Tamanට අවුල් දැන කියන්න. ටියුට් එක නැති අය මට WhatsApp එකෙන් message එකක් දාන්න පුතේ. ආපහු කියනවා ටියුට් එක නැත්තම් මට WhatsApp එකෙන් message එකක් එවන්න. අන්තිම එකයි ඊට කලින් එකයි අහනවා. අන්තිම එකට කලින් එක සමාන්තර ආශ්‍රයක්නේ. සමාන්තර ආශ්‍රික වර්ගඵලය කියන්නේ උඩ බලන්න නෝට් එකේ තියෙනවා ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස 20 8ක්. එච්චරයි ගෙලින් 160යි. ඊළඟට ත්‍රාපීසියම කියන්නේ පුතේ සමාන්තර පාදවල දිගවල සමාන නෑනේ. එහෙම වුණාම පොඩ්ඩක් අවුල්. එතකොට මොකද කරන්නේ මේ? එතකොට ගන්න දෙකෙන් එක ගුණ කිරීම. දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක. ඔයා දන්නවද දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක?
දෙකෙන් එක ගුණ කිරීම නේ You are මේ currently දෙන්නාගේ the only එකතුව person in this conference. 18යි 12යි 30යි ඊට පස්සේ ඒක ගුණ කිරීමට ඒ දෙන එකතු කරලා තමයි දෙකට බෙදන්නේ. ඒ දෙන එකතු කරාම 30යි දෙකට බෙදුවාම 15යි 15 වරක් 8 120යි කියලා තමයි ආවේ. හරි ට්‍රපීසියම් වල එහෙමයි වෙන්නේ. එල ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න? අන්තිම ගාන දැන් හරිද දෙතුන් දිනුට අන්තිම ගාන අවුල් වුණා. දැන් හරිද බලන්න. තාම අවුල් නම් අවුල් කියලා දාන්න. බය වෙන්න එපා. මැරිච්ච ඌනෙකුටවත් බය වෙන්න එපා. මං ඉන්නවා. හරි දැන් මම මගන්නම් මේක මගන්න කලින් මම අන්තිම එක ආයෙ සැරයක් කියන්නම්. අන්තිම එක එතන නැතුව මම මෙතෙන්ටම අරන් තව සැරයක් කියලා දීලා ඉවර කරන්නම්. හරිද? අන්තිමේනම තිබේ ත්‍රපීසියම. ත්‍රපීසියම් වල පුතේ වර්ගඵලය කතා කරනකොට කතා කරන්නේ මෙන්න මේ සමාන්තර අයගේ දිග එකතු. දැන් මේක 12යි මේක 18යි මෙතන 8යිනේ. ත්‍රපීසියමක් කියන්නේ පාද යුගලයක් විතරක්. උන්ගේ සූත්‍රයේ තියෙන්නේ දෙකෙන් එක. සමාන්තර උන් දෙන්නාගේ දිගේ එකතුව. ඒක තමයි ලම්බ උසෙන් ගුණ කරන්නේ. දෙකෙන් එක ගුණ කිරීම මුන් දෙන්නාගේ එකතුව 30යි 8යි. දැන් දෙකෙන් බෙදෙනවානේ 30 දෙකෙන් බෙදුනහම 15යි. 15 වටක් 120යි. එහෙමයි එන්නේ. සමාන්තර පාදවල දිගේ එකතුව. අපි දැන් යනවා අද කතාවට. හරි. දැන් කාටවත් ඒව අවුල් You නෑ. are currently the only හරිද? person in this conference. දැන් පැටව අනේ කරුණා කළා ගෙදරදී පුනරීක්ෂණ අභ්‍යාසවල ගණන් ටිකේම හදාගන්න. හරිද? ඒ කලින් වැඩ ටික තමන් කරලා තිබ්බොත් තමන්ට අවුලක් වෙන්නේ නැහැ. අවුල වෙන්නේ කලින් වැඩ ටික තමන් කරලා තිබ්බේ නැත්තම්. දැන් බලන්න මේ කොටස. දැන් ඔන්න අද අලුත්ම කොටසක්. මේ අලුත්ම කොටසට පරණ කොටස් අපිට කොච්චර උදව් වෙනවද? දැන් මේ පාඩම මම දන්න ළමයෙක්ට මම ගිය සතිය ආයාට කියලා දුන්නා චුට්ටක්. කියලා දෙද්දි තමයි මට දුක හිතුනේ. මතක නැහැ. ඔයාට මතක නම් ඔයාලා චුට්ටක් කතා කරන්න මතකයි. එතකොට අනිත්‍යයට තේරෙන්නේ අපෝ මේක මතකුන් ටික දෙනෙක් හරි ඉන්නවා කියලා. පුතේ මෙන්න මේ හැඩයකට අපි මොකක් කියලාද කියන්නේ? මේ අරයන් දෙකකිනුයි මෙයත් අරයක් මෙයත් අරයක් මේ අරයන් දෙකකිනුයි කේන්ද්‍රික ඛණ්ඩයකිනුයි වට වෙච්ච ඡාපයකිනුයි වට වෙච්ච කොටසට අපි මොකක් කියලාද කියන්නේ? කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙයා කේන්ද්‍රික ඛණ්ඩය. මේ අද අපි කතා කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ සෙවීම. ඔයාට මතක නම් ඔයාලා කේන්ද්‍රික ඛණ්ඩයක තව එකක් කියුවා. මීට කලින්. පරිමිතිය. හොඳයි. ඡාප කොටසයි පරිමිතියයි හෙව්වකට. එල නියමයි. ඔයාට මතකද මෙතන අගය තීටා
තීටා කියන්නේ කෝණයේ අගය වෙනුවෙන් දාපු අඥාතයක්. කෝණයේ වෙනුවෙන් දාපු අඥාතය. හරියට අරේ වෙනුවට r දානවා වගේ. පුතේ සම්පූර්ණ වෘත්තයේම 5r වර්ගය නම් කේන්ද්‍රික ඛණ්ඩයක කොච්චරක් දන්නවද වෙන්නේ? ඒකෙන් අර අපි මතකද 2πr ගුණ කිරීම 360 උඩ θ ගත්තා වගේ ඒක ගත්තා වගේ මේකත් අපි ගන්නෙ 5r වර්ගය උඩ 360 උඩ θ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. ඔයාට මතක නම් r කියන්නේ අරේ කියලා. ඔයාට මතක නම් θ කියන්නේ කේන්ද්‍ර කෝණය කියලා. ඔයාට මේක හරි ලේසි. ඔයා මේක බලලා මේකට අගයන් ටික දාන් විතරයිනේ යන්න ඕන. 5 කියන්නේ අපි හැදුවා 22 යට 7 බව. ගානේ 5 අපිට දෙන්නේ අපි ඒක අපේ දැනුමින් දානවා 5 22 යට 7යි. r වෙනුවට a ගානේ අරයට දීලා තියෙන කෙනා දානවා. θ වෙනුවට a ගානේ කෝණයට දීලා තියෙන කෙනා දානවා. දැන් පැටියෝ මතක තියාගන්න හොඳට මතක තියාගන්න මේ වගේදී අපිට එන්නෙම මේ වර්ගඵලයක් නේ. වර්ගඵලය කියනකොට ඕන වෙලාවක a කියන්න පුළුවන් ඒරියා. සමහර වෙලාවට ඔයාගෙන් වර්ගඵලය අහන්න නැතුව r අහන්නත් පුළුවන්. θ අහන්නත් පුළුවන්. සූත්‍ර පාඩම වගේ පුතේ. අපි ගාන කියවලා දන්නා ගයන් ටික මේකට දාගෙන යමු. හරිද? එතකොට ඔයාට නොදන්නා කෙනාගේ අගය ඉබේම එනවා. දන්නා ඒව දාගෙන ගිහිල්ලා සූත්‍රයක් කියලා හිතන් සුරු කරාම නොදන්න කෙනාගේ අගය ඉබේම එනවා. ඒක සරලයි. ඔයාලා හොඳට ඔලුවට ගන්න. තපල ගන්න එපා. ඇයි සර් දැන් සූත්‍ර දෙකක් නේ 5r වර්ගයයි 2πr උයි. ඔව් සූත්‍ර දෙකක් තමයි. උන් දෙන්නගෙම ඉන්නේ කොහමද? උන් දෙන්නගෙම ඉන්නේ 2πr. ඒ කලින් කෙනානේ. මෙයා 5r වර්ගය. දෙන්නගෙම ඉන්නේ දෙකේ ඉලක්ක මොකුයි 5r උයි. දෙක තියෙන තැන වෙනස්. කවුරු හරි ඉන්නවද දෙකේ ඉලක්කම් දෙකක් තියෙන? නෑ. එකෙක්ට තියෙන්නේ 1 2යි. දෙක තියෙන තැන විතරයි වෙනස් වෙලා තියෙන්නේ. වර්ගඵලයක් නම් පැටියෝ වර්ගයේ තියෙන සූත්‍රය දාන්න ඕන. ගාන වර්ගඵලයක් නම් වර්ගයේ තියෙන සූත්‍රය දාන්න ඕන. වර්ගඵල ගණන් වලට වර්ග නැති සූත්‍ර නෑනේ. වර්ගඵල ගණන් වල වර්ගයේ තියෙන සූත්‍රයක් තමයි එන්නේ. හරි. එහෙනම් අපි වර්ගඵලයක් හින්දා වර්ග දැන් මොන පැටලෙන්නේ නැහැ. සූත්‍ර දෙක තියෙනවා. අපිට වැරදිලා මතක් වෙන්නේ 2πr වර්ග වගේ එකක්. මොකද තැන් දෙකේම දෙක තියෙන සූත්‍රයක් තාම නෑ අපිට. එහෙනම් ඉන්නේ 2πr අනික 5r වර්ගය. වැරදින්නේ නෑ, අමතක වෙන්නේ නෑ, පැටලෙන්නේ නෑ අපිට. ඇයි? අපි දන්නවා වර්ගයක් ඉන්නේ වර්ගඵලයක් හොයන කෙනාට තමයි කියලා. හරිද? වර්ගඵලයක් හොයන කෙනාට තමයි වර්ගයේ ඉන්නේ කියලා අපි දන්නවා. දැන් මම ටියුට් එකට ගිහිල්ලා බලමු ගාන කොහොමද එන්නේ කියලා. මං ගාන දෙකක් වඩ හදලා පෙන්නන්නම්. මුලින්ම සූත්‍රය ලියා ගන්න නේ තියෙන්නේ. ඉස්සෙල්ලා මේකේ සූත්‍රය ලියා ගන්නකො. මුලින්ම අරේ r θ කියලා මේ සූත්‍රය දීලා තියෙන දාගන්න බටව ඒක. ඕක තමයි කතාව. ඕක තමයි අද දවසේ මාඩ ඉගෙන ගන්න තියෙන දේ. සිහියෙන් ඉගෙන ගත්තොත් තවත් ජීවිතේ චුට්ටක් ඉස්සරහට යයි.
කෝණය තීටා නම් අරය r නම් a සමානයි phi r වර්ගය ගුණ කිරීම 360 උඩ තීටා. දැන් මං ගානක් හදලා පෙන්නන්න. හොඳට සීයෙන් බලන් ඉන්න. ඔයාට මේ ගණන් පුළුවන්ද? ඔයාට මේ වගේ ගණන් පුළුවන්ද? ඔන්න දැන් හැම ගානකම මම මේ සූත්‍රය ලියනවා. ඔයාත් හැම ගානක්ම හදන්න කලින් මේක ලියන් ඉන්න. පොතේ තියෙනවනේ කියලා නොලියේ ඉන්න එපා. හරිද? පළවෙනි එකේ R කියලා දීලා තියෙන්නේ R කියද්දි හදන්න බෑනේ අපිට අගයක් දාගන්න වෙනවා. අපි R ට 7 දාමු. මෙතෙන්ට 7 දාගන්න. එතනත් R කියලා තියෙන්නේ. සමහරට සුළු වෙන්නේ නැති වෙයි කමක් නෑ අපි බලමු. You are currently the only person. 22 යට 7 ගුණ කිරීම. R ට දාන්නේ 7 ගුණ කිරීම 7. 360 උඩ තීටා කියන්නේ කෝණය අංශක 60යි. බිඳුවට බිඳුව 6 ඒවා 1යි 36ට 6 ඒවා 6යි. මේ 7 මේ 7ත් එක්ක හරි අර 7ත් එක්ක හරි කැපෙනවා. උඩ යට කැපෙනවානේ පුතේ. දැන් උඩ ඉන්නේ අපිට තව කපන්න පුළුවන් නේ දෙවරච්චක් කරේ. දෙකේ ඒවා 3යි දෙකේ ඒවා 11යි. දැන් අපිට උඩ ඉතුරු වෙලා ඉන්නේ 77 යට ඉතුරු වෙලා ඉන්නේ 3. අපි සාමාන්‍යයෙන් මේ වගේ විෂම භාග විදිහට උත්තර දාන්නේ අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා කොහොමද 77 3ෙන් බෙදන්නේ 2යි 6යි එකක් ඉතුරුයි 7යි 6යි 18යි කීයක් ඉතුරුයිද එකක් ඉතුරුයි උත්තරේ දාන්න පැටියෝ 26යි 3ෙන් බෙදයි යද්දි එකක් ඉතුරු වෙනවා 3ෙන් බෙදයි යද්දි මොකද්ද වෙන්නේ එකක් ඉතුරු වෙන අඩු නම් එකනේ ඉතුරු වෙන්නේ හෝ පාඩලුවා නේද 5යි 15යි දෙකක් ඉතුරුයි 3ෙන් බෙදයි යද්දි දෙකක් ඉතුරු වෙනවා 3ෙන් බෙදයි යද්දි දෙකක් ඉතුරු වෙනවා එතකොට 25යි 3ෙන් 2යි මොකද්ද මේක දශම කරලා දාන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා එහෙම කර කර ඉන්න එපා අපරාධෙනි පුළුවන් වාට දශම කරන්න පුළුවන් වාට දශම කරන්න හැබැයි එහෙම කර කර ඉන්න යන්න එපා මේ ප්‍රමාණවත් දාගන්න ඒ ගන්න මේ මම මොකක් හරි මිස් එකක් කරනකොට කියන්නේ ඔය ඉන්නවා සද්ද වැඩි
ඕකේ ඕනම නම්බරයක් ආදේශ කරාම මට පැහැදිලි නෑ ඕනම නම්බරයක් ආදේශ කරාම කියන පුතේ මොකද්ද? හත නැතෝ ඉතින් ගානේ දීලා තියෙන එකක් ආදේශ කරන්න ඕන අපි. අපිට ඒ ගානේ දීලා තියෙන අගේ ආදේශ කරන්න අපි තව එකක් හදමුකෝ. එතකොට අවුල් නෙයි. අපි තව එකක් හදමු. හරිනේ ඔක ලියාගත්ත නේද? සූත්‍රය කවන්නේ. හැම ගානෙම සූත්‍රය ලියන්න මතක තියාගන්න. ඊළඟ ගාන. ඒකේ ඉන්නේ අර්ධ වෘත්තයක්. ඒකේ ඉන්නේ අර්ධ වෘත්තයක් බලන්න. එයාගේ 14යි කියන්නේ මොකක්ද? විස්කම්භය. දැන් මොකද්ද? A සමානයි 5r වර්ගය ගුණ කිරීම 360 උඩ තීටා. 5 කියන්නේ 22 යට 7. r කීයද? පුතේ මේ 14 කියලා තියෙන්නේ විස්කම්භය. අරේ කියන්නේ මේ මැද ඉඳලා මෙතෙන්ට භාගයක්. විස්කම්භයෙන් භාගයක්. අරේ කියන්නේ විස්කම්භයෙන් භාගයක්. එතකොට 7 ගුණ කිරීම 7 යාර වෙනකොට 7 ගන්න වෙනවා. 360 උඩ අර්ධ වෘත්තයක් නේ පුතේ මුළු වෘත්තෙම නම් 360යි භාගයක නම් අංශක 180යි. බිඳුවට බිඳුව කපනවා නේද? 18 1යි 36ට 18 2යි. මේ 7 කැමති 7ක් එක්ක කපන්න. මේ දෙක මෙයත් එක්ක කැපුවාම 11යි. 11 සරක් 7 පැටව අපිට ඉන්නේ 77ක් කියලා දාන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර. r වෙනුවට දීලා තියෙන අගය සහ θ වෙනුවට දීලා තියෙන අගය ආදේශ කළයි අපි ගාන හදන්නේ. හරිද?
හරිද පැටව? හරි. හරි සර්. හරි සර්. හරි. ඔයාලා හදන්නකො බලන්න ඊළඟ ගණන් දෙක. හරි සර් විනාඩියක් දෙන්න සර්. විනාඩියක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න. හිමීට හදන්න. Tamanට හිතෙනා කියන්නේ මේ හරියා කියන ගාන කියවලා මේක තමයි හරි කියලා බලලා දාලා අනිත් එක සිග්මා කියලාමයි සිග්මා එකට ලොග් වෙලා එන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට ලින්ක් එක කියලා එන්න. හැමදාම එක්කෙනෙක් දෙන්නෙක් එනවා යාළුවන්ගෙන් ලින්ක් අරගෙන. ඉතින් ඔහොම වුණොත් මට ඒක ගැන ඇක්ෂන් එකක් ගන්න වෙන එක හොඳ නැහැ. මම ආස නැහැ. ඔය මයික් එක ඔෆ්. හරි වෙලාව නැහැ ඉන්නවද? මං හදන්න දැන්. හදලා ඉන්නත් තාම. නෑ සර්. සර් ගණන් දෙකම හදන්න ඕනද? ඔව්. ඉවරයි සර්. සර් තාම නෑ සර් උඩයි. ඉවරයි සර්. ඉවරයි සර්. එළ. හොඳයි පැටව. දැන් මං හදන්නම් ඔයා බලන් ඉන්න. දැන් වැඩ නවත්තන්න බලන් ඉන්න. දැන් නිදහසේ බලා ගන්න. මම හදනවා.
ඔයා බලන්න. හරි. හැම එකේම පාවිච්චි කරන්නේ ඔය සූත්‍රයමනේ. හැම එකේම පාවිච්චි කරන්නේ ඔය සූත්‍රයමයි. මොකක්ද? 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ θ. ඊළඟ එක්කෙනාගේ ඉන්නේ අරේ 14ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. අරේ 14ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක් නේ ඉන්නේ. 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ θ. 22 යට 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 360 උඩ කීයයිද? 90යි. ඇයි? අංශක 90ක්. බිඳුවට බිඳුව 9 වරක් චක්‍රයෙන් කපන්න පුළුවන් මට ඔය 1.4යි කියලා. 7ත් එක්ක මෙහා කැපෙනවා 2යි. 2ත් එක්ක මෙහා කැපෙනවා 2යි. 2ත් එක්ක මෙහා කැපෙනවා 7යි. 22 ඒවා 7ක් කියන්නේ 154යි. එහෙම දාවේ. එහෙම දාවේ. ඔව් සර්. ඔව් ඔව් සර්. සර්. ඔව් සර්. ඔව් සර්. අපි යන් ඊළඟ එකට. ඊළඟ එකේ තියෙන්නේ ඒ වගේම සූත්‍රයක් භාවිතයක්ම තමයි. ඒ සූත්‍රයමයි. හැබැයි රූපේ වෙනස්. අපිට අර ඒ විදිහට 21ක් දීලා තියෙනවා. අර ඒ විදිහට අපිට 21ක් දීලා තියෙනවා. දැන් එතකොට මේ අපෙන් අහන්නේ පුතේ මේ කොටසේ වර්ගඵලය කියන්නේ 22 යට 7යි. අර 21යි කිසිම ප්‍රශ්නයක් නැහැ 21යි. ඔයා කියන්නකොට මේ කෝණේ කීයද? 270යි. නියමයි. පුතේ ඔක්කොම 360යි උතන තමයි අපිට වරදින්නේ. මෙතන 90 ඒක ඇත්ත. ඔක්කොම 360යි නම් මෙතන 90යි නම් 270යිනේ. බිඳුවට බිඳුව කැපෙනවා නේද? 9 වරක් චක්‍රයෙන් ගත්තොත් 9 ඒවා 3යි 9 ඒවා 4යි. 7 වරක් චක්‍රයෙන් ගත්තොත් 3යි. දෙවරක් චක්‍රයෙන් 2යි 11යි. ආයෙ කැපෙන්නේ අපි බලමු ගුණ කරලා කෙටියෙන් ගුණ වෙනේවත් නැහැ 3 වරක් 3 9යි 11 වරක් 9යි 99යි 99 ඒවා 21ක් කීයද 2080 ගණන් දාවේ කියන්නේ කීයද 79 ඈ 79 2079 ඔව් සර්. හරි සර් ඒක පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න සර්. දැන් මේ ගානේ උනේ මොකක්ද? මේ ගානේ වාරේ මේ 270 ආපු හැටියට ප්‍රශ්න වෙන්නේ. පුතේ ඔක්කොම වෘත්තයක කේන්ද්‍ර කෝණය කීයක් කියලාද? 360යි. මෙතන 90යිනේ. මේක 90යි. දැන් 21ක් කියලා දීලා තිබ්බේ මෙයා. අපෙන් අහන්නේ රූපේනේ පුතේ. අපිට වැඩක් නැහැ මේ එළියේ කෑල්ල. අපිට ඕන මේ රූපේ වර්ගඵලය. එතකොට 360න් මේ ඇතුලේ ඉන්න 90 අඩු කරාම එළියේ ඉන්නේ. ඇතුලේ කෝණේ අංශක 270ක් කියලා එනවා. එතකොට අපි ආදේශ කරන්නේ 270යි. සර් දෙකෙන් බෙදුවේ නෑනේ. ඔව් සර් දෙකෙන් බෙදෙන්නේ 2079යි. ඒක තමයි බෙදෙන්නේ. ආ උත්තරේ දාජොටකින් හරියට. 22 යට 7 ගුණ කිරීම r වර්ගය කියන්නේ 21 ගුණ කිරීම 21 ගුණ කිරීම 360 උඩ 270යි. ඒක ක්ලියර්ද?
270 ආවේ එහෙම. කැපෙනවා 9 වරක් චක්‍රයෙන් 9 වරක් 3යි 9 වරක් 4යි 4 වරක් චක්‍රයෙන් 4 වරක් 3යි දෙවරක් චක්‍රයෙන් 2යි 11. ඔව්. හරි. උත්තරේ කිව්ව උඩ එක නේද අපිට කිව්ව 2079ක් කියලා උඩ ගන්න. හැබැයි තව බෙදීම දෙකක් ඉන්නවා. කීයක්ද ආවේ එතකොට 1039.5 එළ. දැන් ඉතින් අපිට තියෙන්නේ රූප ඇතුලේ අරේ හොයා ගන්නයි කේන්ද්‍ර කෝණය හොයා ගන්නයි තමයි. හරි. හොඳයි. අපි යන් අච්චුපත පැත්තේනේ. අච්චුපතට එහෙම කරන්න හොඳ නෑ නේ. පුනරීක්ෂණ අභ්‍යාස රටාව ගෙදරින් හදන්න. බැරි ඒවා තිබ්බොත් කතා කරමු අපි හදමු. අපි යනවා 6යි 1 අභ්‍යාසෙට. ඔයාගේ පොතේ පිටු අංක 67 6යි 1 අභ්‍යාසය. කලින් ගානේ 14 ආවේ කියන මම මට පැහැදිලි නෑ කොතන ගැනද කියන්නේ කියලා. හරි. ඔයා හදන්නකො මෙන්න මේ ගණන් දෙක. අර සූත්‍රයට ආදේශය උක්ත කිරීම.
හරිද? තව විනාඩියක් දෙන්න සර්. සර් ඉවරයි සර්. විනාඩියක් ඕන. හරි සර් ඉවරයි. හරි දැන් ඇති. දැන් මම හදන්නවා ඔයා බලන් ඉන්න. මොකක් හරි අවුලක් ආවොත් කියන්න. හරි? ගණන් දෙකක් අනේ සර් විනාඩියක් ඉන්නකෝ. විනාඩියක් ඉන්නකෝ සර්. හැමෝම හදන්න. හරි දැන් මම හදන්න. අපි දැන් හදන්නේ 6යි එක අභ්‍යාසයේ අංක 1 අන්තිම ගණන් දෙක අංක 3යි 4යි. මුලින්ම තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් 21යි කියලා. කෝණේ 60යිලු. 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා නම් 22 යට 7 ගුණ කිරීම 21 ගුණ කිරීම 21 ගුණ කිරීම 360 උඩ 60. බිඳුවට බිඳුව කැපෙනවා 6 ඒවා 1යි 6 ඒවා 6යි. 7 ඒවා 1යි 7 ඒවා 3යි. ඊට පස්සේ 3 ඒවා 1යි 3 ඒවා 2යි. ආපහු 2 ඒවා 1යි 2 ඒවා 11යි. අපිට ඉතුරු වෙන්නේ 21 වරක් 11 නේද? 231යිද? ඔව් සර්. ඊළඟ ගාන. ඊළඟ ගානේදී අපිට තියෙන්නේ
මෙන්න මෙහෙම කොටසක් අපිට දෙනවා කෝණය 280යි කියලා කෝණය 280යිලු මෙයා 3යිලු එතකොට අපිට කියන්න පුළුවන් ආපහු අර සූත්‍රයේම 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ θ 22 යට 7 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 360 උඩ 280 බිඳුවට බිඳුව කැපෙනවා 4 වරක් චක්‍රෙන් 4 වරක් 7යි 4 වරක් 9යි 7යි 7යි කැපෙනවා 3ට කැපෙනවා 3යි ආපහු 3ට කැපෙනවා 22යි වර්ග සෙන්ටි අවුල කොතනද තේරුම් නැති තැන කියන්න සර් හතරවෙනි ගාන පොඩ්ඩක් තේරුන්නේ නැහැ. හතරවෙනි ගාන ඒ කියන්නේ කැපෙන විදියද තේරුම් නැති කැපෙන විදියද පුතේ මොකක්ද තේරුම් නැහැ කිව්වේ කැපෙන විදියද ආදේශයද මොකද්ද ඔව් සර්. ඔව්. බිඳුවට බිඳුව කපනවා 28යි 36යිනේ 4 වරක් චක්‍රයෙන් කැපෙනවා 28ට 4 ඒවා 7යි 36ට 4 ඒවා 9යි එතකොට ඒ 7ත් එක්ක මේ යට 7 කැපෙනවා දැන් මෙතන 9 ඉන්නේ 3 වරක් චක්‍රයෙන් කැපෙනවා 3යි කියනවා ආපහු මේ 3 මේ 3ත් එක්ක කැපෙනවා දැන් ඉතුරු වෙන්නේ කවුරු විතරයිද 22 විතරයි ඔයාලා ටිකක් වැඩිපුර ගණන් හදනකොට මේ කපන එක ඔයාලට ෂේප් වෙයි. ඒකට ඉතින් ටිකක් වැඩිපුර ගණන් හදන්න වෙනවා. හරිද? ඊට පස්සේ ඔව් අපේ ෆෝනේ ගාන පීක තිබුණේ නැතොත් විතරද 360න් අඩු කරලා ගන්න. කෝණේ ගාන අපි හොයාගන්න ඕනේ අපි හොයාගන්න ඕන මෙන්න මේ කොටසේ කෝණේ ප්‍රමාණයනේ. එතකොට අපිට මේ කොටසේ ප්‍රමාණය දෙන්නේ නැතුව දැන් විභාගෙ මෙරියලා හරි මෙතන දීලා තියෙනවා 80යි කියලා. මේක දීලා නැහැ. අපි හැම වෙලේම හොයාගන්න ඕන අපිට වර්ගඵලය හොයන්න ඕන පැත්තේ කෝණය. අපිට වර්ගඵලය හොයන්න ඕන කෙනාගේ කෝණය හොයාගන්න ඕන. ඒක 360න් අඩු කරනවද නැද්ද කියන එක අපිට වැඩක් නැහැ. අවස්ථානුකූලව අපි එක එක ක්‍රම පාවිච්චි කරනවා. දැන් මෙතන අපිට මෙතන 80යි කියලා දීලා තිබ්බනම් 360න් 80 අඩු කරලා අපිට 280 කියලා ගන්න වෙනවා. මොකද අපි වර්ගඵලය හොයන්නේ මේ කෝණයට අදාළ ටිකේ. හරිද? හරි. ඊළඟ පුතේ අපිට අපි අඳුරන අපි දන්න හැඩ කීපයක් තියෙනවානේ. දැන් අපි දන්න හැඩ ටිකක් තියෙනවා. මොකද්ද? සමචතුරාශ්‍ර, යුගෝණාශ්‍ර නේද? ත්‍රාපීසියම්, සමාන්තරාශ්‍ර, ත්‍රිකෝණ. ඊට පස්සේ දැන් අපි දන්නවා වෘත්ත කේන්ද්‍රික කන්න. මේ එකක්වත් නෙමෙයි වෙනම හැඩ දෙනවා විභාගෙදී. අමුතුම හැඩ. අමුතුම හැඩ දීලා වර්ගඵල හොයන්න කිව්වොත් අපි බලන්න ඕන ඒ රූපය අපි දන්න හැඩවල එකතුවක්ද අපි කලින් අවුරුද්දලත් කරා අපි දන්න හැඩවල එකතුවක්ද නැත්නම් දන්න හැඩයකින් දන්න හැඩයක් අඩු කරලා ආපු එකක්ද පැහැදිලි හිතන්න ඕනේ දන්න හැඩ කීපයක් එකතු වෙලා හැදිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ අමුතු හැඩේ දන්න හැඩයකින් දන්න හැඩයක් අඩු වෙලා වෙන්නත් පුළුවන් නේ එතකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ ඒකේ කොටස් වලට වෙන් කර ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් මතක දන්නවාට අර ගිය සැරේ අපිට දීලා තිබ්බ මෙහෙම එකක්. දැන් මේ වගේ එකක් දීලා වර්ගඵලය හොයන්න කියනවා. මේ වගේ එක වර්ගඵලයක් හොයන්න අපි දන්නේ නැහැ නේ.
එතකොට මොකක්ද කියලා තේරුම් ගන්න ඕන මෙතන මේ අර්ධ වෘත්තයක්. මේ ලොකු අර්ධ වෘත්තයෙන් චූටි එකක් අඩු කරාම මෙතන එක එනවා. ඒකට තව මේ කැල්ල වෙනම එකතු වෙනවා. පැහැදිලිද? මේක වර්ගඵලය හැදිලා තියෙන්නේ කොහොමද? මේ අඳුර වෙච්ච තැන් හැදිලා තියෙන්නේ කොහොමද? ලොකු අර්ධ වෘත්තයකින් මේ කැල්ලක් අඩු වෙලා. ලොකු එකේ වෙලා මේක හොයලා අඩු කරාම මේ ටික එනවා. ඊට පස්සේ මේක එකතු වෙලා. ඔය වගේ. හරිද? අපි ඒ තැනට අනුව හිතන්න ඕන මෙයා හැදෙන්නේ කවුරු එකතු වෙලාද? එහෙම නැත්නම් මෙයා හැදෙන්නේ කාගෙන් හරි කවුරු හරි අඩු වෙලාද කියන එක අපි හිතන්න ඕන. ඒක අපි තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් ලේසියෙන්ම වැඩේකට දාන්න. You are currently the only person in this conference. හරිද? අපි දැන් යනවා ආයෙත් අභ්‍යාසෙට. අභ්‍යාසය අපි එක ගානක් හදලා බලනවා. 6යි 2 අභ්‍යාසයේ පළවෙනි ගාන. 6යි 2 අභ්‍යාසයේ පළවෙනි ගාන. කොටස් කීපයක් තියෙනවා ඔයා බලන්න ඔයාලට පුළුවන්. හැබැයි හොඳ සිහියෙන් හදන්න ආදේශ කළ යුතු අගයන් මොනවාද කියන එක තේරුම් ගන්න. දැන් ඒක තමයි පුරුදු වෙන්න ඕන. පළවෙනි ගාන. දැන් ඒකේ කොටස් වලින් ඉස්සරහට යනවා. කොටස් වලින් ඉස්සරහට යන්න දීලා තියෙන්නේ බලමු අපි. හරි සර්. හරි සර්. විනාඩියක් දෙන්න. ඉවරයිද? සර් ඒකේ මුළු ගණන් 4ම නේද හදන්නේ? ඔව් මේ අංක එක ගාන කියන්නේ කොටස් විනාඩියක් 4ක්. දෙන්න. හරි ඒක ඉවරයි සේර. සර් ඉවර නෑ සර් විනාඩියකින්. හරි. ඉවරයි උත්තරේ chat එකට දාන්නකො අන්තිම එක. අන්තිම උත්තරේ chat එකට දාන්න ඉවරයි නේද? ඒ එකේ 4 සර්. ඔව්. ගාන ඉවරයි නම් එකේ 4 chat එකට දාන්න ඉවරයි. කිසි කලබලයක් නැහැ. මටත් හොයාගන්න පුළුවන් අද කට්ටිය.
අනේ මයික් ඕෆ් කරලා ගන්න හදන්න. හරි තාම හදලා ඉන්නවද? ඈ උත්තර නම් දාලා නැහැ තමයි. සර් ඉවරයි. හොඳයි. අපි බලමු තාම ඉන්න උත්තර දාපු නැති සෙට් එකක්. කමක් නැහැ වෙලාව යනවා. මොකක්ද දන්නේ. හරි. දැන් බලන්න ඒක හදන හැටි. මෙයාලන් වර්ගය ටයිප් කරන්න ඕනේ උත්තරේ විතරක් දැම්මම. ඔන්න ගන්න. පළවෙනි එක සමච් දැන් රූපයක් තියෙනවා මෙහෙම. රූපයක් තියෙනවා මෙහෙම. මෙහෙම කොටසක් සෙට් වෙලා. හරි 14යි කියනවා පැත්තක දිග ඉතින් එතකොට ඉතුරුවත් 14යි. පළවෙනි එක සමචතුරස්‍රයේ වර්ගඵලය. පළවෙනි එක. වර්ගඵලය සමානයි 14 වරක් 14 කියයිද? 196යි නේද? දෙවෙනි එක. අර්ධ වෘත්තයේ අරය පුතේ දැන් දීලා තියෙන්නේ විස්කම්බේනේ. ඔයාලා පටල ගනී කියලා එයා අහලා තියෙනවා අරය. සෙන්ටිමීටර් 7යි. තුන්වෙනි එක.
අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ සම්පූර්ණ වර්ගඵලය. ඒ කියන්නේ phi r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා වගේ කෑලි දෙකක්. 22 යට 7 ගුණ කිරීම r ට 7 නේ 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 360 උඩ අර්ධ වෘත්තයක් කියන්නේ 180ක් නේ. ඒ වගේ කොටස් දෙකක්. අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ කියලා ඇහුවාම එක සැරේ මාදුම් බිඳුවට බිඳුව. ඒක අපිට සම්පූර්ණ වෘත්තය හදාගන්න පුළුවන් නේද? සම්පූර්ණ වෘත්තයක හොයන්න පුළුවන් නේ සර්. නෑ නෑ. එහෙම බෑ. කොහෙද සම්පූර්ණ වෘත්තයක් මෙතන තියෙන්නේ. අර්ධ වෘත්ත දෙකයි. දැන් කෑලි දෙකක් නේද එතන තියෙන්නේ? ඔව් අර්ධ වෘත්ත දෙකක් කියලා හදන්න. සම්පූර්ණ වෘත්තයක් මේකේ නෑනේ. සර් ඕකේ දෙක දාන්න නැතුව අන්තිමට එන උත්තරේ ඒකම දෙක ඔව් අන්තිමේට වෙන උත්තරේ දෙකෙන් ගුණ කරලා ගත්තත් කමන්නේ. මෙතන දෙක දාන්න නැතුව එන උත්තරේ දෙකෙන් ගුණ කරත් කමන්නේ. එහෙම නැතුව සේතර සම්පූර්ණ වෘත්තයකට ගන්න බෑ. බෑ සම්පූර්ණ වෘත්තය. බෑ බෑ. එහෙම හදන්න එපා. එහෙම හදන්න එපා. හරිද? ඉස්කෝලේ අර දෙක සමානයිනේ සර් ඉතින්. ඉතින් හරි මටත් පේනවා මාත් දන්න එහෙම පේනවනේ කියලා අපිට හදන්න බෑනේ. මෙතන එහෙම එකක් නෑනේ. පැහැදිලිද? එහෙම සම්පූර්ණයක් නෑනේ. ඉතින් එතකොට එහෙම තර්ක කර කර ඉන්න එපා. මේ වගේ ඒවා දෙකක් කියලා එක්ක දෙකෙන් ගුණ කරන්න. කොහොමද වෙන්නේ ඒකමනේ. ඔය වගේ ඒවා දෙකක් කියලා ඒකමයි. හැබැයි ඒකම වෙනවා කියලා සම්පූර්ණ වෘත්තයක් කියලා ගන්න එපා. ඒක වැරදි. මෙතන කොහෙද සම්පූර්ණ වෘත්තයක්? මෙතන ඉන්නේ අර්ධ වෘත්ත දෙකක්. ඒකින්ද ඒක දෙකෙන් ගුණ කරන්න. එහෙම හිතේ හිතේව ගන්න යන්න එපා. තියෙන කොටස් ටික වෙන වෙනම හදා ගන්න. නැත්නම් මේ සම්පූර්ණ උත්තරේ දෙකෙන් ගුණ කරගන්න. මේ වගේ දෙකක්. 18ට 1යි 36ට 2යි. ආයේ මේකට මේක කැපෙනවා. සනවත්තන 360න් 180 කියන එක වෙනුවට දෙකෙන් එක ගත්තට කමක් නැද්ද? කමක් නෑ. හරි. දැන් 4 කැපෙනවා. අන්තිමේට මෙන්න කීයද? 154ක් නේද? වර්ග සෙන්ටිමීටර 154ක් අපිට ආවා. සංයුක්ත රූපේ වර්ගඵලය. සංයුක්ත රූපේ කියන්නේ අරුවට මුන් දෙන්න එකතු වෙලා. එහෙනම් සංයුක්ත රූපේ වර්ගඵලය A සමානයි 196 ධන 154. කීයද උඩ? 350යි. ආය අරම කරන්න එපා. තැන් තැන් වල කෑලි තියෙනකොට සම්පූර්ණ එකක් වෘත්ත කෑලි තුනක් තිබ්බොත් වෘත්ත එකමාරක් එහෙම හදන්න එපා. කෑලි හතරක් නම් වෘත්ත දෙකක් එහෙම හදන්න එපා. හරිද? පැහැදිලිද වෙච්ච දේ? ඉස්සෙල්ලාම සමචතුරස්‍රය වුණා. අරේ හොයන්න කිව්වම මේක දෙකට බෙදලා අරේ හෙව්වා. ඊට පස්සේ කරේ අර්ධ වෘත්තයක හොයන්නේ. ඉතින් අපි අර්ධ වෘත්තවල ඕන තරම් හෙව්වා. ඒ උත්තරේ දෙකෙන් ගුණ කරපු එක කරන්නේ. අර්ධ වෘත්තයක ගාන දෙකෙන් ගුණ කරයි අර්ධ වෘත්ත දෙකක් ඉන්නවා කියලා. ඒතකොට අර්ධ වෘත්ත දෙකක් නම් 77 කෑලි දෙකක්. කෙනෙක්ට ඉස්සෙල්ලාම 77 ඇවිල්ලා ඒක දෙකෙන් ගුණ කරලා 154 අරන් තියනවා වෙන්නත් පුළුවන්. ඒක කමක් නෑ. හැබැයි සම්පූර්ණ වෘත්තයක් කියලා හිතාගෙන හදන්න එපා. හාද? බෑ කිව්වත් ඉතින් එහෙම තමයි හදන්න. හරි. දැන් අපි යන් ඊළඟ ගානට. ඊළඟ ගානේ දෙවෙනි ගානේ අඳුරු කරපු කොටසක් තියෙනවා. ඔයාලා මට අදහසක් දෙන්න දැන් මේකේ ඔයාලා හිතන්නකො ඉස්සෙල්ලාම හිතන්න කියන්න එපා. අපි හදන්න කලින් කියන්න. ඉස්සෙල්ලාම ඔයා හිතා ගන්නකො කොහොමද මේකේ උත්තර ලියාගෙන අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා හිතන්න. අඳුරු කියන ඔය නිල් පාට කොටසේ. නිල් පාට කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා හිතන්නකො ඉස්සෙල්ලාම.
හරිද? කොහොමද පුතේ ඒක හදන්නේ? ඉස්සෙල්ලාම ලොකු කෙනාගේ හොයනවනේ. ඊට පස්සේ අර්ධ වෘත්තවල හොයලා මොකද කරන්න වෙන්නේ? අඩු කරනවා. අඩු කරගන්න නේද වෙන්නේ. හදමු ඒ ගාන. අඩු කරාම නේද එන්නේ. හදමු. හරි සර්. හරි සර්. ඉවරයි. හරි සර්. ඔව් කියන්න පුතේ. සරුංග. ඉවරයි සර්. හරි සර්. chat එකට උත්තරේ දානවනේ ඉවරයි. එතකොට මම හොයා ගන්නවා. සතුටකින් ඔව්. එතකොට මම හොයා ගන්නවා කී දෙනෙක් අඩුව ගානේ 10 15 දෙනෙක්වත් හදා ගන්නත් ඒ වෙයි. නේද? හරිද? වෙලාව නැහැ ඉන්නවද පුතේ තාම? පොඩි වෙලාවක් දෙන්නකෝ.
හරිනේ හැපිනේ ඒ උත්තරේ දාලා තියෙන්නේ තාම 10 දිනයි දැන් ඇති පුතේ ඔච්චර වෙලා ගන්න ඕනේ නැහැ ඔකට නේද ඉවරයි. ඔව් හරි දැන් මම හදන්න දැන් ඔය වගේ ගානේ ඇතුලේදී ඕක හොයාගෙන ඒක හදන්න තියෙන්නේ මේ දෙවෙනි ගාන ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය 25 වරක් 7යි 175යි ඒකේ දෙකේ අර්ධ වෘත්තාකාර කොටස් දෙක අන්න සම්පූර්ණ වෘත්තයක් නැහැ අරේ කීයද 5r වර්ගය ගුණ කිරීම 360 උඩ θ වගේ අය දෙකක් 22 යට 7 ගුණ කිරීම අරයට ගන්න වෙන්නේ 7 යට 2 පුතේ විස්කම්භයයි 7 කියලා දීලා තියෙන්නේ 7 යට 2 ගුණ කිරීම 360 උඩ 180 වගේ දෙකක් මේ 7ට මේ 7 කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා 1යි 2යි 18 වරක් චක්කරේ මේ දෙකට මේ දෙකත් කැපෙනවා මේ දෙක මෙයාගෙන් කැපෙනවා 11යි 11 වරක් 7 77යි 77 බෙදුවාම දෙකෙන් 38.5යි ඔය දෙකේම එතකොට මට ඔයා ගන්න පුළුවන් අඳුරු කොටසේ වර්ගඵලය සමානයි ඒ නිසා හතරවෙනි උත්තරය අඳුරු කොටසේ වර්ගඵලය කියන්නේ 175න් 38.5 කීයද ආ උත්තරේ 136.5 वर्ग सेंटीमीटर 136.5 136.5යි ඔන්න ඔහමයි එන්නේ දැන් ඉතින් Tamanට Tamanගේ රූපයට අදාළව හොයාගෙන යන්න තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එක එක හැදෙන්න පුළුවන් විභාගයේදී මම තවත් එකක් හදන්නම් අද. බලමු අපිට තව කොටසකුත් මේ පාඩමේ තියෙනවා. අර කලින් වගේම දැන් මේ හැම වෙලේම අපි හොයන්නේ මොකද්ද වර්ගඵලය. හැබැයි අපිට තියෙනවා මීට අමතරව ආරය හොයන්න උනොත් ආර උක්ත කරන්න θ හොයන්න උනොත් θ උක්ත කරන්න වෙන ගණන් තියෙනවා. හරි. දැන් අපි හදන්න යන්නේ තුන්වෙනි ගාන. ඒක හිතන්න තියෙනවා චුට්ටක්. බලමු අන්න හිතනවා නම් හොඳ මට්ටමේ ගාන. Tamanට හිතෙන ප්‍රමාණය ගැන සතුටු වෙන්න පුළුවන් මේක හදා ගන්න පුළුවන් නම් බැරි නම් ඒක ඉතින් වර්ධනය කරගන්න එක ඔයාගේ වගකීමක්.
මාරාගෙන කාණ්ඩය හදනවා අමර हाँ, අමුතුවෙන් mic off තාත්තනේ කළා. දැන්නන කෙතරි විදියට මමද පාඩේ එයත් එක්ක වැඩ කරන්න බෑ ඒගොල්ලන්ට ඔළුව පාස් කරන් ඉන්න කෑම මිත්ලා mic off කරලා ඉන්න ඕනනේ. වැඩ කරන්න දුනා වැඩ කරන්න ඕන. සර් ඉවරයි. හොඳයි. chat එකට දාන්න උත්තරේ. සර් මේ chat එකට දාද්දි මම වර්ගේ ටයිප් කරන්න දන්නේ නැහැ. ඒ වර්ගේ type කරන්න නැතුව නිකන් දාන්න. සර් දැම්මා සර්.
හරි. වෙලාවඩ ඉන්නවද? වෙලාවඩ ඉන්නවද? මම හදන්න පුතේ. නෑ සර්. වෙන group එකකින් අදාපු කෙනෙක් කියලා මේ group එක slowලු. මේ group එක slow නෑ. මේක සාමාන්‍ය මට්ටමේ එකක්. හෙට group එක තමයි යුට්ටක් slow. ඒකින්ද හෙටට මම වැඩිපුර විනාඩි 15ක් පන්තිය කරනවා. එහෙම කළා තමයි ඔයාලගේ මට්ටමේ තියාගෙන ඉන්නේ. අනිත් group එකේ එච්චර ලොකු වෙනසක් නෑ. සාමාන්‍ය එක මට්ටමේ යන්නේ. බලන්න ඕනේ. එහෙම කියන්න හොඳ නෑ අපිට. මේක slowලු. හරි. මේ බලන්න. දැන් මෙතන අංශක 30යි. හා ඔයා කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක ගන්න හොයාගත්තද? කේන්ද්‍රික කෝණයේ අංශක ගන්න හොයාගත්තද? ඔව් සර්. මට කියන්නකෝ මම ඉස්සෙල්ලාම සමාන්තර රාශි වර්ගඵලය වෙලා ඉන්නම්කෝ. සමාන්තර රාශි වර්ගඵලය නම් මම කලින් කිව්වනේ නේද? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස 30 ගුණ කිරීම 7 210 ඊට පස්සේ යනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා කාටවත් ඒකේ අවුලක් නැහැ මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ තීටාට ගන්නා ගියයි r ට ගන්නා ගියයි මේ මුළු දිගම 44යි මේ ටික 30යිනේ බැටියෝ ඒ කියන්නේ මෙයාගේ r කීයද දැක්කද වෙච්ච දේ මුළු දිගම 44යි මේ ටික 30යි මුළු එක 44යි මේ ටික 30යි එහෙනම් මේ ටික 14ක් වෙනවා ඇයි 44න් 30ක් අඩු කරලා කොහොමද මේ ටික 30ක් කියලා දන්නේ? සමාන්තර රාශිවල සම්මුඛ පාද සමානයිනේ. සමාන්තර රාශිවල සම්මුඛ පාද සමානයිනේ. එතකොට මෙතන කෝණි කීයද කියන්නේ? 180යි. එළ. ඇයි සරල රේඛාවක් මත මේ ඔක්කොම නම් 180යි. මෙතන 30යි නම් මෙයා 150යි. 22 යට 7 ගුණ කිරීම අරයට ගන්න වෙන්නේ 14 ගුණ කිරීම 14 360 උඩ 150යි දෙකයි තුන් වරක් චක්‍රයෙන් කැපෙනවා නේද තුන් වරක් 5යි තුන් වරක් 12යි සර් අරය 14 ඉන්නේ කියලා කොහොමද සර් හොයාගන්නේ අරය 14 ඉන්නේ කියලා පුතේ හොයාගත්තේ මේ මුළු දිග කීයක් කියලා දීලා තියෙනවද 44යි. දැක්කද ඒක? හරි. එතකොට මේ මෙතන ඉඳලා මේ ටික කීයයිද? 30යි. ඇයි මේ සමාන්තර ආශ්‍රයක් සම්මුඛ පාද දිගින් සමානයි. මේ කෑල්ල 30යි නම් මේ කෑල්ලත් අනිවාර්යෙන් 30යි. ඔක්කොම 44යි නම් 44න් මේ 30 අයින් කරාම මේ ටිකේ එක එනවා. 14යි කියලා හොයාගත්තේ එහෙම. දෙවරක් චක්‍රයෙන් 6යි. ආපහු දෙවරක් චක්‍රයෙන් 3යි. මට එතකොට එතන ඉන්නවා 154යි 5යි 770ක් නේද එතකොට දෙන්නේ. කොහොමද ආවේ ඔයාට 770 තුලින් බෙදුවාම 3 ඒවා දෙකක් 6යි එකක් ඉතුරුයි 17යි 3 වරක් 5 15යි දෙකක් ඉතුරුයි 3 වරක් 6 18යි දෙකක් ඉතුරුයි 256යි
තව කීයයිද? 3න් 2යි. දශම 6යි. ඔව්. දශම 6යි. මං ඉතින් දශම ගන්න එපා කියලා කට කැඩෙන ගන්නවා තාම දශම ගන්නවා කමක් නැහැ. කවදාහරි වරද්ද ගන්නකො ඊට පස්සේ. හරිද? 256න් 3න් 2යි. දැන් ඉතින් සංයුක්ත රූපේ වර්ගඵලය කියන්නේ ওই දෙක එකතු කරගන්න එකනේ. 210යි 256යි 466යි 3න් 2යි. සංයුක්ත රූපේ වර්ගඵලයේ විදිහට ගන්න පුළුවන් 250 දාන sorry 210 දාන 256යි 3න් 2යි සමානයි 466යි 3න් 2යි. ඔය සංයුක්ත රූපේ. අපි ක්ලාස් එක කරන එක වේගෙ මදි නම් ඔයාලට කියන්නේ නැහැ මට පුළුවන් වේගෙ වැඩි කරන්න. හරිම සතුටින් මම වේගෙ වැඩි කරන්න. මදි වගේ අය ඉන්නවනම් කියන්න. මේ යන වේගෙ මදි නම් මේ වේගේ ඇති සර්. තා වැඩි කරද සර් වේගේ. මේ ඇති වැඩි කරන්න. නෑ සීල මම ඒකයි අර අමතරව පන්තිත් ගන්න ඒකයි. අමතර පන්ති ගන්නෙත් ඒකයි මේ එතකොට පාඩම් ටික කවර් වෙනවනේ ඒක හින්දා. එහෙනම් මේකේ අවුලක් තියෙනවා නම් කියන්න. මේ ගානේ මොකක් හරි අවුලක් තියෙනවා නම් කියන්න. සර් දශම ගත්තාම ඇයි වැරදෙන්නේ? දශම ගත්තාම පුතේ සමහර ගණන් මම ඒක පෙන්නන්නම් ඊළඟ සතියේ. තව චූටි ගණන් වර්ගයක් මේකේ හදන්න තියෙනවානේ. ඒ වගේ වෙලාවක දශම අරන් තිබ්බොත් කොහොමද හදන්නේ කියලා. හරි. හරි සර්. අපි අදට මෙතනින් ඉවර කරනවා පැටව. ඔයාලට පුළුවන් දැන් ඔය අභ්‍යාසය කම්ප්ලීට් කරගන්න. ඔය අභ්‍යාසය කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඔයගේ හදන්න බැරි ගණන් දෙකයි ඉතුරු වෙන්නේ. ඒ ගණන් දෙක මම ලබන සතියේ කියලා දෙනවා. සර් හවසට කරන්නේත් මේ ටිකමයි නේද? අවසර කරන්නේ ඔය ටිකම තමයි. එහෙනම් පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්. Thank you sir. ආයිබෝන් සර්. Thank you sir. Eyebrows thank you sir. සර් පේපර් ක්ලාස් Thank you sir. Thank you sir. Thank you sir. සර් පේපර් ක්ලාස් තියනවනේ. තියනවද? ඒක ක්ලාස් තියෙනවා. කවදටද සර්? සෙනසුරාදා අද රෑ 9 ඉඳලා 11 වෙනකන් තියෙනවා. එහෙම නැත්නම් බ්‍රහස්පතින්දාට තියෙනවා. බ්‍රහස්පතින්දා 6:00 8:00. හෙට නෑ. හෙට තියෙන්නේ 11 යට.